ප්‍රිය ශ්‍රාවකයනි, මිමුර ධම්මවංශ ස්වාමින් වහන්සේ වදාළ සද්ධර්ම දේශනයේ ශ්‍රවණය සඳහා දැන් එක්වෙමු. ධර්මානුශාසනාව. ගෞරවනීය දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේයි. ධර්මදේශනාවේ පින්බර දායකත්වය දරනවා හලාවත ලංසියාවත්ත සුනිල් ගාමිණී සමරවීර මැතිතුමා ප්‍රධාන පවුලේ සියලු දෙනා. සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ලාභාතේ ගහපති සුලද්දන්තේ ගහපති යසතේ නකුල මාතා ගහපතානි අනුකම්පිකා අත්තකාමා ඕවාදිතා අනුශාසිකාති. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙහි ස්වදේශීය සේවා ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරනු ලබන දවසේ අනුග්‍රහක බවතුන් මූලිකව සිටින්නා වූ සදහැවර පින්වත්නි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පවතිනා වූ නකුලපිත සූත්‍රයේ අග තථාගතයන් වහන්සේ කළා වූ ප්‍රකාශයක් මාතෘකා පාඨයේ වශයෙන් තබමින්
වත්මන් සමාජයට නකුලපිත සූත්‍රයේ බලපාන ආකාරය නැත්නම් යොදා ගන්න පුළුවන් ආකාරය ගැන සාකච්ඡා කරන්නයි මේ දේශනාව අරමුණු කරගන්නේ. ඒ අතීත කතාව කියන්න නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ. එය වත්මන් සමාජයට ගලපන්න, කුළු ගන්නන්න වෙලා තිබෙනවා. ඔබ වගේම අපත් මේ සමාජයේ ඔබ නම් මංගල උත්සවට යනවා වැඩි, අපි අවමංගල උත්සවවලට යනවා වැඩි. එතකොට ඒවායේදී සැමියා මිය යාම, බිරිඳ මිය යාම, අකල් මරණයට මවක් මිය යාම, අකල් කාලෙදී පියා මිය යාම ආදී කොට ඇති මේ විවිධ අවමංගල අවස්ථා අපි නිරීක්ෂණය කරලා තිබෙනවා. එහිදී වියෝගයට පත්වන පුද්ගලයා නිසා සංවේගයට පත්වන පුද්ගලයින්ගේ හැසිරීම් රටාව අපි හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා. අන්නේ හැසිරීම් රටාවේ පවතිනා වූ ආගමික නොවන බවක් මේ නකුල පියතුමා සම්බන්ධයෙන් නකුල මාතාව අනුගමනය කරලා තියෙන මේ සූත්‍ර දේශනාවේ තියෙන කතාව තමයි අපේ කතාව බවට පත් වෙන්නේ. ඒ නිසා වත්මන් ගෘහණියන් නැත්නම් වත්මන් කාන්තාවන් නැත්නම් වත්මන් මව්වරුන් සොකිය ස්වාමි පුරුෂයාගේ මරණාසන්න අවස්ථාවකදී හෝ එහෙම නැත්නම් බිරිඳගේ මරණාසන්න අවස්ථාවන්හිදී හෝ බුදුදහම තේරුම් ගත්ත කෙනෙක් වශයෙන් ආගමානුකූලව හැසිරෙන්න ඕන කොහොමද කියන එකට හොඳ පූර්වාදර්ශයක් මේකේ තිබෙනවා. ඒ නිසා තමයි මම මේක අරන් තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සුන්සුමාරගිරියෙහි හේසකලා වනයේ වාසය කරද්දී තමයි මේ සිදුවීම වුණා කියලා තියෙන්නේ. අපි ඔය නකුල පියතුමා සහ නකුල මාතාව කියන දෙන්නා සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් දන්නවා. මෙතනදී පෙන්වන්නේ නකුල පියතුමා රෝගී වුණයි කියලා. මේ රෝගී වුණාම ඒක මරණාසන්න භාවයට පත්වීමක් වශයෙන් තමයි මේකේ පෙන්වලා තිබෙන්නේ. දැන් මරණාසන්න භාවයට පත් වෙන වෙලාවක ගෘහණියන් නම් අනේ අපිව දාලා යන්න එපා කියලා අඬනවා වැළපෙනවා සිහි නැතිලා වැටෙන එක මේ රටේ කරන්නේ. බය වෙන එක හොඳටම කරන්නේ. මේ මාතාව හැසිරලා තියෙන්නේ කොහොමද? ඒක තමයි අපට අදාළ වෙන්නේ. එතුමේ මෙහෙම කියනවා, මම සිංහලෙන් කෙටියෙන් මේවා කියන්නම්, පාලි භාෂාව කියන්න ගත්තොත් අපට කාලය මදි වෙන නිසා. ග්‍රහපතියනි නුඹ බලාපොරොත්තු තියාගෙන කලුරිය කරන්න එපා. බලාපොරොත්තු තියාගෙන කලුරිය කිරීම දුක් සහිත ක්‍රියාවක් කියලා තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා. මේ බලාපොරොත්තු තියාගෙන කියන එකේ පැති කීපයක් මේක පෙන්නලා තිබෙනවා. ඒ පැති කීපයක් මා විග්‍රහ කරන්නම්. නමුත් අපට අදාළ තව පැති තියෙනවා මේකේ. මේක කියන්නේ පළමුවෙන්ම ඔබ බයටපත් වෙලාද ඉන්නේ? ඔබ මිය ගියන් පස්සේ මම දරුවෝ ටිකට සලකන්නේ නැති වෙයි, අපි අනාථ වෙයි කියලා. නෑ, මට කපු කටින්න පුළුවන්, එළුළුම් කටින්න පුළුවන්. ඒ නිසා මම දරුවෝ ටික පෝෂණය කරනවා. ඒ නිසා දරුවන් ගැන හිතා ඔබ බියටපත් වෙලා පරලෝ යන්න හිතන්න එපා. අර හිත හදන හැටි බලන්න. අනේ දැන් මේ මම මිය ගියාම මේ බිරිඳ සහ දරුවන් ජීවත් වෙන්නේ කොහොමද කියලා පශ්චාත්තාප වෙන්න ගියොත් ඒක එයාට අර අපේක්ෂා සහිතව පරලෝ යාමක් හෙවත් පශ්චාත්තාපයකින් නැත්තම් දුකින් පරලෝ යාමක්. ඒක හොඳ වෙන්නේ නැහැ. කොහොමත් අපිට තේරෙනවා කැමති වුණත් නැතත් පරලෝ යනකොට සියල්ල දමා යනවා. එතකොට දමා යාමේදී අකමැත්තෙන් දමා යාමේ ප්‍රතිඵලය එකක්, කැමැත්තෙන් දමා යාමේ ප්‍රතිඵලය තවත් එකක්. මේ අපේ වත්මන් සමාජයේ පාරම්පරික වශයෙන් බෞද්ධ වුණාට මේ අකමැත්තෙන් දමා යාම තමයි බොහෝ දෙනෙක් ගාව සිදු වෙන්නේ. නමුත් මේ මාතාව කියනවා මම දරුවෝ ටික බලා ගන්නම් කියලා. මේකේ තව අතුරු කතාවකුත් මම කියන්න කැමතියි. වර්තමාන සමාජයේ ඉතින් ඔය ඔච්චර දුරදිග බලන්නේ නැතුව හදිසි ආදරය මුල් කොටගෙන දුරදිග නොබලා ඇතිවෙන්නා වූ ප්‍රේම සම්බන්ධතාවයන් සහ විවාහ වෙනවනේ. රැකියාව, අනාගතේ මව්පියන්ගේ ආරක්ෂාව ඕවා බලන්නේ නැතුව මේ ලුණුයි පතුයි කම කරත් තරම් කියලා. අන්න ඒ අයත් මතක තියාගන්න මේ බලාපොරොත්තු නොවන තැනකටපත් වෙනවා මේ විවාහය. සාර්ථක ජීවිතයක් වෙන්න පුළුවන්, ජීවිත අවසානය දක්වා සැමියා අකාලේ මේ යන්න පුළුවන්, බිරිඳ අකාලේ මේ යන්න පුළුවන්, රෝගී වෙන්න පුළුවන්. එතකොට ඔබ මේ සැමියාගෙන් විතරක් යපුණ බිරිඳක් නම් ඔබට වෘත්තීය හැකියාවක් නැත්නම් දැන් ඔබ අනාථ භාවයටපත් වෙනවා. ඒ නිසා අපිට මේ පුරවැසියෙක් වශයෙන් ජීවත් වීමේදී ඒ බඳු අවස්ථාවකට මුහුණ දීම රස වෘත්තීය හැකියාව කවුරුත් ලබා ගන්න ඕනේ. අහඹු අවස්ථාවක් මුදුනොත් එහෙම ජීවත් වෙන්න අවශ්‍ය හැකියාව තියෙනවා නම් එහෙනම් දරුවන් රැක බලා ගැනීම පිළිබඳ ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම නැතුවම සමහර අය ගඟට පනිනවා, මූදට පනිනවා, ලිං වලට දානවා, ඔය අපට හම්බ වෙන්නේ. ඒ දූරදර්ශී නොවන නිසා. ඒ නිසා ඒ යුග දිවිය කියන්නේ මහත් වගකීමක් ඇති දෙයක්. ඒ වගකීම දරන්නට කායික ශක්තිය විතරක් තිබිලා මදි, මානසික ශක්තිය විතරක් තිබිලා මදි අර කියන විදිහට ආර්ථික වශයෙන් යමක් උපයාස අපයා ගැනීමේ ශක්තියක් තියෙනවා නම්
මේ නකුල පිතු මාතාව කියන්නේ. මට කපු කටින්න පුළුවන් නිලුලම් කටින්න පුළුවන්. එයාගේ ආදායම් මාර්ගයේ කාලේ. අද නම් අපිට ඔක කියන්න පුළුවන් අද තියෙන ශාස්ත්‍රය මොකක් හරි. ඒ නිසා ඊතුමන්ට කියනවා ඔබ බය වෙන්න එපා මේ ගැන. අපි දුක් විඳී කියලා ඔබ ඒක අදහස අතහැරලා දාන්න. මොන පළවෙනි කාරණාව. තව දෙවෙනි කාරණාවක තවත් එකක් පෙන්නනවා. ඒක පෙන්නනවා ඔබ අපේක්ෂා තියාගන්න එපා මේ පරලෝකයන් පසු ඔබ මම වෙනස් සැමියෙක් සමග එකතු වෙයි කියලා. අපි දරුවන් හදලා අවුරුදු 15ක විතර කාලයක් ගහස්ත බඹසර ජීවිතේ ඔබත් දන්නවා මමත් දන්නවා මට ඒ පිළිබඳ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මම වෙනත් කෙනෙක් බැඳගනී ඔබ අමතක කරලා දායි කියලා හිතන්න එපා. එහෙම බය වෙලා පරලෝ යන්න එපා. ඒක හිතක් වෙන්නේ නැහැ. දෙවෙනි කාරණේ බලන්න. ඍජුව කියලා සිටිනවා ඔහුගේ හිත හදනවා. මරණයෙන් පස්සේ ඒ යුග දිවියේ තිබුණා වූ සම්බන්ධතාවයට වඩා වෙනසක් පහර ගහන කටයුත්තකට පත් වෙන්නේ නැහැ කියන දෙවෙනි කාරණේ කියලා තිබෙනවා. තුන්වෙනි කාරණයක් තියෙනවා. ඔබ අපේක්ෂා තියාගන්න එපා ඔබ නැතුවෙන් පස්සේ මම බුදුහාමුදුරුව හම්බෙන්න යන එකක් නැහැ. බුදුන් වහන්සේ ශ්‍රාවකයන් විශ්වයටම කළා දන් දෙන එකක් නැහැ. මේවා අතහරි කියලා එහෙම හිතන්න එපා. මම ඕන්නම් බුදුන් වහන්සේ සුන්සුමාර ගිහි වාසය කරනවා ගින් අහලා බලන්න ඔබගේ නිවසෙහි සුදු හැඳි පිරිස් අතර මමත් කෙනෙක් හිටියා. ඒ නිසා මම ඉදිරියටත් බුදුන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලාගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ වැරදි විදිහකට හිතන්න එපා ඒක ඔබට අනාගතයට බලපානවායි කියලා. ඊළඟ කාරණේ පෙන්වනු ලබනවා. නකුල මාතාව සීලේ සම්පූර්ණ නැතුව ඇති කියලා සැකයක් ඇති කරගන්න එපා. නකුල මාතාව සිල් සමාදන් වෙනකොට ඔබේ සුදු අත හැඳින්නා වූ ඔබේ සේක කණ්ඩායමේ හිටිය ප්‍රධාන කෙනෙක් නකුල මාතාව කියලා කියන්නේ. ඒක මම ඉස්සරහට අතරහන්නේ නැහැ. ඒ කටයුත්ත දිගටම කරගෙන යනවා. ඒ නිසා ඔබ මේ පිළිබඳව බයෙන් අනේ මේවා නැති වේද කියලා සැකෙන් පරලෝසපත් වෙන්න එපයි කියලා පැහැදිලි කරලා තිබෙනවා. ඒ වගේම නකුල මාතා ගෘහපතිනිය අධ්‍යාත්මෙහි චිත්ත සමතයක් නොලබයි. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණයකට හිත හදා ගැනීම තුළ ඇතුළතින් යන්නා වූ ක්ලේශයන්ගේ සංසිඳීමක් ලබන්න බැරි වෙයි මම නැති වුනහම කියලා ඔබ එහෙම සැකයක් ඇති කරගන්න එපා. සුදුවත් ඇඳිය අය අතර අධ්‍යාත්මෙහි චිත්ත සමතයක් ලබන යම් පමණක් ශ්‍රාවක ශ්‍රාවිකාව වෙත්නම් මමත් ඒ අතර එක්කෙනෙක් ඕන නම් බුදුරජාණන් වහන්සේගෙන් අහන්න. තවත් කාරණයකට අපි යනවා. ඒකේ පෙන්නනවා මා මේ නැතුණයින් පස්සේ මාර්ගඵලලාභීත්වයෙන් ලැබෙන්නා වූ සැනසීම කියන කාරණාවට හිමිකම් කියන්න බැරි වෙයි ඔබට කියලා අපේක්ෂාවන් ඇති කරගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකා පිරිස් අතර ධර්මයේ තේරුම් අරගෙන ඉන්න පිරිස් අතර සකදාගාමී පිරිසක් අතර ඉන්නවා නම් මමත් ඒ අතර කෙනෙක්. මේ පාලියෙන් තියෙන එක මම සිංහලෙන් කියන්නේ. ඔබට මේ පිළිබඳව කිසිදු ආකාරයේ මේ සිද්ධීන් සම්බන්ධයෙන් චකිතයකින් පරලෝ යන්න වෙන්නේ නැහැ. දැන් බලන්න මෙන්න මෙහෙම කාරණා 5ක් 6ක් කියලා නකුල පේතුමාගේ හිත හදනවා. ඒ හිත හැදීම තුළ මොකද වෙන්නේ? නකුල පේතුමා අසාධ්‍ය භාවයෙන් මිදලා නිරෝගී වෙනවා. නිරෝගී වෙලා බුදුරජාණන් වහන්සේ වෙත යනවා. බුදුරජාණන් වහන්සේ වෙත ගිහින් මේ කතාව ඔක්කොම කියනවා. කිව්වහම තමයි බුදුන් වහන්සේ නකුල පේතුමාට කියන්නේ අර මම කියපු කතාව. ගෘහපතිය නොබට ඊතා මහත් ලාභයක්. ගෘහපතිය නොබට නකුල ගෘහපතිනිය අනුකම්පා ඇත්ති. යහපත කැමති ඇත්ති. අවවාද දෙන සුළු වුණා වූ. අනුශාසනා කරන්න සුදුසු. ඒක ඔබට ලැබුණ ලොකු ලාභයක්. මේ ජීවිත අවසානයේ මරසන්න මොහොතක දරුවෝ ටිකත් එක්කලා අඬනවා දුන්නා වැළපෙනවට පරලෝ යන්න හොඳ පාරක් හදලා දෙන්න. අන්න මේ සිද්ධියයි මම මේ ධර්ම දේශනාවේදී විවරණය කරන්නේ. මේ කතාව ආශ්‍රයෙන්. හොඳයි වර්තමානයේට මේක ගැලපෙනවද බලන්න. අපි කල්පනා කරන්නේ මේ වගේ අවස්ථාවක රටට පෙන්න අනන්න. ආදරේ කියලා පෙන්නන්න කෑ ගහන්න. එහෙම නැත්නම් වැළපෙන්න. නමුත් මේ පරලෝ යන පුද්ගලයාට පරලෝ යන්න හිත හදා ගන්න තියෙන්න ඕන. මොනවන්ද අපි පරලෝ යන්නේ? ඔබ දන්න පරිදි දෙපයින් පරලෝ කවුරුත් යන්නේ නැහැ. කය අරගෙන කවුරුත් පරලෝ යන්නේ නැහැ.
අපේ පැහැදිලි කිරීමට අනුව ගත් කල නම් පව් ඉස්සරහට આવොත් පවෙන් පරලෝ යාම, පින් ඉස්සරහට આવොත් පිනෙන් පරලෝ යාම, ලෞකික ධ්‍යාන වඩා තිබිලා ඉස්සරහට ධ්‍යානෙන් පරලෝ යාම. මේ තමයි බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර මිනිසාට හමු වෙලා තිබිච්ච මාර්ග ටික. දැන් මේ මරණාසන්න භාවයට නැත්තම් අසාධ්‍ය භාවයටපත් වුණා වූ අම්මා හෝ තාත්තා පියානම් පියා පැත්තෙන් නම් බිරිඳ වශයෙන්, බිරිඳක පැත්තෙන් නම් පියා වශයෙන්. ඒ අවස්ථාවේදී සංසුන්ව කටයුතු කරමින් ඔහුගේ හිත අස්වසා ඔහුට පිනෙන් පරලෝ යන්නවත් මාර්ගයක් හදලා දෙන එක, එහෙමත් නැත්නම් ඊටත් එහාට යන්න මාර්ගයක් හදන එක කරුණාම අඩන්න දොඩන්න වැළපෙන්න ගියොත් මේගොල්ලෝ අඩන්න දොඩන්න වැළපෙන්නේ මම යනවට කැමති නැති හින්දා කියලා ඔහුට පිනෙන් පරලෝ යන්න තියෙන පාර නැති වෙනවා නේද? අන්න ඒක ගැඹුරු කාරණයක්. මොකද මේ සංසාරයේ කියන කාරණේ මෙහාට අපි ඇවිදින් තියෙන්නේ බොහොම දුර්ලභ පින්කම් කරලා මේ යහපත් මෞකසක ඉපදෙන මේ බෞද්ධකමක් ලබාන තිබෙන්නේ. නමුත් මේ උරුම කරගත්ත කාරණා ටික පරලෝ යන ගමනේදී වදයක් බවට මේවා අතහැරලා යන්න බැරිකමක් බවට පත් කරගත්තාම විශාල හානියක් කරගන්නවා. එහෙනම් මේ මගෙන් අහනවා සමහර අම්මලා කොහොමද දරුවෝ ඉතින් අතහරින්නේ කියලා. ඒ වරද්දාගෙන. අම්මා අතාරින්න, තාත්තා අතාරින්න, යුතුයකම් අතාරින්න, දරුවන් අතාරින්න දේශනා කර බුද්ධ ධර්මයක් නැහැ. බුදු ධර්මයේ මිනිස් සමාජයේ ජීවමාන වෙනවා නම් මිනිසුන් අතර එහෙනම් මව්පියන් බුදුන්ට හා සමානව උපස්ථාන ලබයි, සැලකුම් ලබයි. ගුරුවරුන් දෙවියන් කොට සලකයි. දරුවන් පණමෙන් සලකයි. සේවක සේවිකාවන්ට අපූර්වට අවශ්‍ය පහසුකම් සැලසේවි. හොරමැරකම්, තක්කඩිකම් සියල්ල සමාජයෙන් දුර වෙයි. එහෙම මිනිස්කම පිරුණා වූ සමාජයක් හදන්නයි බුදුදහම පාවිච්චි කරන්නේ. මේ දුෂ්ටකම් ටික තියාගත්ත මිනිස්සු බවට පත් වුනහම ඒක හරියන්නේ නැහැ. ඒ නිසා මේකේ පෙන්නනවා යුවතිපති කියලා අපි මේකට කියන්නේ. එහෙම නැත්නම් සැමියා සහ බිරිඳ, නැත්නම් මව සහ පියා. ඔවුන් දෙදෙනාම මේ බුදු සමය පිළිබඳ අවබෝධයක් ඇතුව ඉන්න ඕන. පරලෝ යනවා කියලා කියන්නේ කොහොමද කියලා තේරුමක් ඇතුව ඉන්න ඕන. එතකොට එයා තමයි පරලෝ යන්න આવොත් උදව් කරන්නේ. නමුත් අපිට රෝහලකදී හරි කොහෙදී හරි හදිස්සියේ පරලෝ යන්නාම අනේ මාව බේරගන්න කියලා කෑ ගහන වැරුණාම හිත හදන්න හිතෙනවද කාටවත්? කල්පනා වෙනවද? අපි යන්නේ වැරදි පාරක නේද මේ සූත්‍රයට අනුව? අන්න ඒක තේරුම් ගන්න වෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඔවුන් කැමති වුණත් නැතත් මේ දරුවන් නැත්තම් මේ සම්පත් අතහැරෙනවා. ඒ සම්පත් අතහැරීමේදී ඇලි ගැලි අතහැරීම සහ නොඇලි අතහැරීම කියන දෙකේ අනාගතය වෙනස් වෙනවා. මෙන්න මෙතන තමයි අපි තේරුම් ගන්න ඕන. අන්තිම මොහොත නෙවෙයි. මවෙක් වුණා නම්, පියෙක් වුණා නම්, ගුරුවරයෙක් වුණා නම් තමන් සන්තක තමන්ගේ දරුවන් වෙනුවෙන්, ශිෂ්‍යයන් වෙනුවෙන් යුතුයකම ඉටු කරන්න ඕන. අන්තිම මොහොත දක්වා හිතලා කොහොමද මම දාලා යන්නේ කියලා අඬන්න නෙමෙයි ලෑස්ති වෙන්න ඕන. මේක සිත පිළිබඳ විග්‍රහයක් මේ බුදුසමයේ පෙන්වන්නේ. ඒක දරුවා කොහෙද ඉන්නේ? දරුවා කවුද? දරුවා පිළිබඳ සිත මොකක්ද කියලා වෙනස තේරුම් ගන්න වෙනවා. දරුවායි සිතයි එකක් කියලා අපි කල්පනා කරන්නේ. නැත්නම් නිවාස සැප සම්පත් සහ සිත එකක් කියලා අපි කල්පනා කරන්නේ. අන්න එහෙම මේ එකකට කොටු වීම තුළ තමයි අපිට මේක හදාගන්න බැරි වෙලා තිබෙන්නේ. ඒ නිසා ඒක තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගත්ත කෙනෙක් වශයෙන් බලන නකුල මාතාව කොච්චර දේවල් කියලා තියනවද කියලා. ඔබ බය වෙන්න එපා. දරුවෝ පෝෂණය කරගන්න බැරි වෙන්නේ නැහැ. වෙනත් ස්වාමියෙක් එකතු වෙන්නේ නැහැ. බුදුන්ට තියෙන ගෞරවය නැති කරන්නේ නැහැ. ශික්ෂාපද සංවරයෙන් සිල් සමාදන් කරලා ලබාගත් දියුණුව නැති කරගන්නේ නැහැ. සකෘදාගාමී වෙලා තියෙනවා, ඉතින් එහාට නැති කරගන්නේ නැහැ. එහෙනම් ඒකෙන් මොකද්ද කියන්නේ? මේ දරුවන් සිටි නකුල මාතාව සෑමියා අසනීපෙන් පවත්වන විට සකෘදාගාමී කාන්තාවක් කියලා පෙන්නන්නේ. ඇයි ඔබට ඒකට බැරිද පත් වෙන්න? අන්න එහෙම දහමක් මේක. ඒ නිසා මම දකිනවා කෑම්බීම්, මැදුම් පැළඳුම්, යාන වාහන, ගෙවල් දොරවල්, දූ දරුවන් සියලු සම්පත් තිබුණත් මේ ධර්මයේ පැත්ත තේරුම් ගන්න බැරි වුණොත් ඒ ජීවිතේ මම කියන්නේ අත්හැල නැතුව ඒ දණ්ඩේ යනවා වගේ වැඩක් කියලා. ඒ දණ්ඩේ අත්හැල නැතුව යන්න බෑ, කොතරින් හරි වැටෙනවා. ජීවන ප්‍රතිපදාව ඒ දණ්ඩ වගේ නම් ධර්මයේ අත්හැල වගේ වෙන්න ඕනේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන වර්තමාන සමාජයේ අය. එහෙනම් ඔබ අත්දැකීම් ලබලා තිබෙන මේ ඔබගේ අවගුල් අවස්ථාව ගැන බලන්න, මෙහෙම සිහි කල්පනාවෙන් කටයුතු කරපු කී දෙනෙක් හිටියද කියලා. සේරටම සිහි විකල් වෙනවානේ. එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා.
පුද්ගලයෙක් වශයෙන් අපි පරලෝ යන්නේ නැහැ. නමුත් අපි පුද්ගලයෙක් වශයෙන් ජීවත් වීමේදී පාවිච්චි කරන්නේ ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට මාරු වෙන සිත් පරම්පරාවක්. මේ ලෝකේ තියෙන දේවල් හඳුනා ගන්න අපි පස්දර පාවිච්චි කරනවා. අපිට අම්මා පේනවා, තාත්තා පේනවා, මුදල් පේනවා කියන කතාව සම්මුතියට ඇත්ත. ඒක තමයි සම්මුතියින් කියලා කියන්නේ. නමුත් මේ යම් දෙයක් දකින්න අහන්න මොකද වෙන්න ඕන? අන්න එතන පරතරයක් තියෙනවා හොඳට. ඒ පරතරේ තේරුම් ගන්න වෙනවා. ඒ පරතරේ තේරුම් ගත්තම මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඊට හොඳ පැහැදිලි කිරීමක් කරනවා මට මතක හැටියට වේදල්ල සූත්‍රය වෙන්න ඕන නැත්නම් නම වෙනස් වෙන්න පුළුවෙනි. එහෙම නැත්නම් සරියුත් මහරහතන් වහන්සේගේ පැහැදිලි කිරීමක් වෙන්න පුළුවෙනි. අපි නොසිතූ පැත්තක් මේකේ තියෙනවා. උන්වහන්සේලා පැහැදිලි කරනවා එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කරනවලු. ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය. ඒක තමයි වෙනස් අරමුණු. එකට වෙනස් අරමුණු ගොදුරු කරගන්න පුළුවන්. ඇසට රූපය විනා ඇසට ශබ්දය බෑ. නාසයට ගන්ධය නා දාසයට රූපය බෑ නාසයට. එසේ වුවත් එකිනෙකට වෙනස් අරමුණු වශයෙන් නොගන්නා වූ. ඇසවත්, කනවත්, නාසයවත්, දේවත්, කයවත් අරමුණු රසය ගන්නෙ නෑ කියලා පෙන්වන්නේ. ඉන්ද්‍රයන් පහක් වෙත්. ඔබටත් මේක තියෙනවනේ. ඔබේ කතාවයි මේක. ඒ ඉන්ද්‍රයන් පහට සිත පිහිටයි. සිත අරමුණු රසය අනුභව කරයි. එහෙනම් බාහිරින් යමක් පේනවා කියලා කියන්නේ ඒක දැක ගැනීමට අවශ්‍ය සිතවිල්ලක් අපේ පහළ වෙනවා. රූපයක් පෙනෙනවා කියන්නේ, ශබ්දයක් ඇහෙනවා කියන්නේ, ගන්ධයක් දැනෙනවා කියන්නේ, රසයක් දැනෙනවා කියන්නේ ඒවා හඳුනා ගන්න අවශ්‍ය දොරවල් පහේ සිතවිල්ලක් පහළ වෙනවා. දවල්ට මේක තේරුම් ගන්න බෑ. දවල්ට නම් අම්මා පේනවා, තාත්තා පේනවා, ඔරලෝසුව පේනවා කියලා අපි කියන්නේ. හොඳයි ඒක එහෙම ඇත්ත කියලා හිතාගෙන ඔබ නිදා ගන්න. නිින්දෙදි කොහමද අම්මා හරි තාත්තා හරි ඔරලෝසුව හරි පේනුනොත්? ඒ ඉස්සරහින් ඉන්න අම්මද පේනුනේ, තාත්තද පේනුනේ, ඔරලෝසුව පේනුනේ නැහැ, එක්කෙනෙක්වත් නැහැ. එහෙනම් තමන්ගේ හිතට අවසිතුල්නේ අර පේන්නේ. එහෙනම් අපි කරන්නේ බාහිර දේවල් වල තියෙන රූප ස්වභාවයන්, ශබ්ද ස්වභාවයන් අපි අර කැමරාවකින් ගන්නවා වගේ මේ දොරවල් පහෙන් සිතට ගන්නවා. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් විදිහක් මෙහෙමත් පුළුවෙනි. ඔබ ඉදිරියෙන් ඉන්න එක්කෙනෙක් කියලා හිතන්නකෝ. ඒ පුද්ගලයා මේ ඉදිරියෙන් ඉන්නකොට දෙන්නෙක් ඉන්නේ දෙතන. දෙන්නේ එක්කෙනෙකුට අර පුද්ගලයා හතුරෙක්. තව එක්කෙනෙකුට මිතුරෙක්. එයා එක්කෙනයි. එයා දිහා බලලා හතුරා කියන පුද්ගලයා කේන්ති උපදවා ගන්නවා, මිතුරා කියන පුද්ගලයා ඇලීම උපදවා ගන්නවා. ඒක ඇති කලේ ඉස්සරහින් ඉන්න කෙනාද? ඔහු ආශ්‍රයෙන් ඔබෙන් හදාගත්ත සිතුවිල්ලද? අන්න මේ සිතුවිල්ලේ ලෝකයක් හදාගන්නේ. එනිසා අපි පස්දොර අරමුණු ගන්න යාමේදී, පස්දොර අරමුණු ගැනීමේදී ඒවත් එක්කලා ඇලීමෙන් ගැටීමෙන් සිත තුළ හදා ගන්නවා අර බාහිර කෙනා සම්බන්ධයෙන් මතයක්, දෘෂ්ටියක්. එතකොට බාහිර ඉන්න කෙනා වෙනයි, සැමියා සිත තුළ ඉන්න සැමියා වෙනයි. බාහිර ඉන්න දරුවා වෙනයි, සිත තුළ ඉන්න දරුවා වෙනයි. අන්න ඒක දෙකක්. අර බාහිර ඉන්න සැමියාට යුතුයකම් ඉටු කරන්න ඕන. බාහිර ඉන්න දරුවා වෙනුවෙන් මව්පියන් වෙහෙසෙන්න ඕන. බාහිර ඉන්න මව්පියන් වෙනුවෙන් දරුවන් වෙහෙසෙන්න ඕන. නමුත් අර සිත තුළ ඉන්න එක කෙරෙහි පවතිනා වූ ඇල්ම ගැටීම තමයි අපට දුක් ගෙනත් දෙන්නේ, මව්පියන් දරුවන් නෙවෙයි. ඒ නිසා මේ බයවල් ආශ්‍රයෙන් අරමුණක් හදාගත්තාම අරමුණ තුළ ඇතිවෙනා වූ ඇලීම ගැටීම මුලාව අපිට පෞද්ගලික දෙයක්. අන්න මේ සමාජය කරගන්නේ ඒක තමයි. මේ දෙකක් වශයෙන් දකින්නේ නැහැ. මගේ ළමා කාලේ දවසක් මේ කුඹුරියායක කමතක ඉන්නවා. මේ කමත නිහා පැත්තේ වෙල්යායෙන් එහා පැත්තේ විශාල ගලක්. මේ ගල අපි මෙහෙම සද්දයක් අහමින් මොනවා හරි අපි ළමයි නිසා ටිකක් කයින් කතා කරන්න නැති, කතා කරපුවම අපිට ගිහින් ගලේ වැදිලා ආපහු වෙනවා ඇහෙනවා. අර ශබ්දේ ගලට ගිහින් වැදිලා ආපහු පරාවර්තනලා අපේ කනට වදිනවා. එතකොට මගේ කටහඬ නෙමෙයි මට ඇහෙන්නේ. ගලගාව කවුද හරි හූ කියනවා වගේ තමයි ඇහෙන්නේ. අර ප්‍රතිත වුණ තැනින් ආපහු වෙන ශබ්දේ එතන වශයෙන් ඇහෙනවා. නමුත් එතෙන්ද ගියේ මගේ මුකෙන් පිට වුණු ශබ්දේ. අන්නේ ගලගාව පතිත වෙලා ආපහු වෙන ශබ්දේ වගේ කනෙත් ශබ්දේ පතිත වෙනවා. පතිත වුණාම අපට ඇහෙන්නේ ඒ මොහොතේ පතිත වෙන එක ඇරුණාම අර පිට වුණු ශබ්දේ හෝ පරාවර්තන වෙච්ච එක නෙමෙයි.
ඒක ආපු තැන අපේ ප්‍රසාදයටපත් වෙන එක තමයි අපේ ශබ්ද රූපය කියන්නේ. අපි අර එක කියලා හිතුවට. අන්න එහෙම අපි මේ දොරවල් පහෙන් රූප රූපයක්, ශබ්ද රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක්, පොට්ටබ්බ රූපයක්, ධම්ම රූපයක් සිතේ හදා ගන්නවා. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස වෙනයි, අපි හදාගන්න එක වෙනයි. අර අපි සම්මතේ ජීවත් වෙනකොට අර බාහිර එක තමයි අපි දකින්න කියලා කතා කරන්න ඕන. ඒක තමයි සම්මතින් කියලා කියන්නේ. කතා කරලා විතරක් හරියන්නේ නැහැ. යුතුයකම් ඉටු කරන්න ඕන. අන්‍යෝන්‍ය යුතුයකම් ඉටු කරන්න ඕන. මව්පියන් රැක බලාගත්ත නම් දරුවන් මව්පියන් රැක ගලා ගන්න ඕන. අනතුරු දායාද පවරා මිය ගියා නම් පුබ්බේ කත මනස්සරං කල කී දේවල් දන් දී සිහිපත් කරන්න ඕන. ගුණානුස්මරණ පින්කම් කරන්න ඕන. පරලොව ගියේ පින් මද තැනක නම් පින් අනුමෝදන් කරලා සප ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ කටයුතු කරන්න එපයි කියන්නේ නැහැ. නමුත් මේ සිත තුළ ඇතිවෙන්නා වූ ඇල්මක් තමයි අර පරලෝක ගමනට බලපාන්නේ. එහෙනම් ඒ සිත තුළ ඇතිවෙන ඇල්ම ඇති කරන්නේ මොකක් නිසාද? අන්න එතන තමයි මේ නකුල පුතා සහ මාතාව වෙනස් කරගෙන හිටියේ. අපිට වෙනස් කරගන්න බැරි වෙලා තින්නේ මේ සමාජයට. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අපි තේරුම් ගන්න ඕන අපි මව් කුසින් බිවි ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් සම්මතියෙන් පෙනුනට අපි ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට, අරමුණෙන් අරමුණට මාරු වෙලා යන අය. ඒ අරමුණ තුළයි අපේ ජීවිතේ තියෙන්නේ. අරමුණට එන්නේ හතුරත් අරමුණක්, මිතුරත් අරමුණක්, පවත් අරමුණක්, පිනත් අරමුණක්, මවත් අරමුණක්, පියත් අරමුණක්. ඕන එකක් අරමුණක්. අරමුණු වලට හොඳයි නරකයි කියලා අගය එකතු කිරීම තුළ නේද මේ දැවිල්ල තැවිල්ල තියෙන්නේ එහෙමනම්? සාමාන්‍යයෙන් ওই වර්තමාන සමයේ ආර්ථිකයේ තියෙන අගය එකතු කරනවා කියලා යම් දෙයක් වටිනාකම ඉහළ යන්න. බාහිර දේවල් ආශ්‍රයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අපට හඳුනා ගන්න එනකොට ඒවට හතුරු මිතුරු හොඳ නරක ලාභාලාභ සැප දුක් නින්සා කියලා බෙදන්න යාම තුළ අපේ සිතයි බෙදෙන්නේ. අන්න එතකොට තමයි අර බාහිර දේවල් නැති වෙනකොට අපේ හිතට දුක් වේදනාව ඇති වෙන්නේ. නමුත් ලෙඩ වෙන එක, මහලු වෙන එක, මවට පෙර පියාමියායක, පියාට පෙර මව්මිය අනේක, දරුවෙක් අකල් මරණයටපත් වෙන එක නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක බාහිර ලෝකෙ සිදුවීමක්. බාහිර ලෝක සිදුවීම මගේ ලෝක සිදුවීමක් බවට පත් කරගත්තාම තමයි දැවිල්ල තැවිල්ල තියෙන්නේ. මේ බුදුදහමෙන් ගන්නන්න දන්නේ බාහිර ලෝක සිදුවීම එහෙම සිදු වුණාවයි. මගේ ලෝක සිදුවීමක් බවට පත් කරගන්න නැතුව මෙතන පවතින ඇල්ම අතහරින්න කියන එක. අම්මට තාත්තට නොසලකා ඉන්න කියන එකේ අතහරිනවා කියන්නේ අම්මා අතහරිනවා නෙවෙයි. තාත්තා අතහරිනවා නෙවෙයි. මතක තබා ගන්න එක. ඇල්ම අතහරිනවා. ඇලීම මුලාව, ගැටීම මුලාව. රූපේහි, ශබ්දේහි, ගන්ධේහි, රසේහි, පොට්ටබ්බේහි. හතුරා, මිතුරා, ලාභය, අලාභය මේ කාරණාවලදී හොඳ නම් ඇලෙනවා, නරක නම් ගැටෙනවා. අන්නේ ඇලීම මුලාව, ගැටීම මුලාව තමයි පෘථග්ජන භාවයේ ජීවිතාවසානයේ දක්වා ගෙනියන්නේ. එතකොට විරුද්ධවාදියෙක් මරණයටපත් වෙන්න ගියොත් එහෙම අර නරක වචනයක් කියලා යාට එහෙම වෙන එක හොඳයි කියලා සතුටු වෙයි. තමන්ගේ කෙනෙක් මරණයටපත් වෙන්න ගියොත් ලෝකේ අමතක වෙලා අඬයි දදයි වැළපෙයි. අර තමන් දක්වන ප්‍රතිචාරය. මේ දෙකම ප්‍රතිචාර, මේ දෙකම වැරදි. අපි ඉන්න ඕන අපි හිත හදාගෙන මේ යන පුද්ගලයාට බයක් සකින් ශෝකයෙන් පරලෝ යන්න විදිහට අනුග්‍රහ දක්වන කෙනෙක් විදිහට ඉන්න. අපි මෙතන මෙහෙම හිතමු උපකල්පනය කරමු. පියාමිය ගිහින් ඉන්නවා. දැන් බිරිඳ සහ දරුවන් තමයි අවසන් කටයුතු කරන්නේ. දැන් ඉතින් අවසන් කටයුතු කරලා ස්වාමින් වහන්සේලා වැඩම කරායින් පස්සේ අනේ යන්න එපා අපිව දාලා කියලා පෙට්ටිය බදාන අඬනවා. බැරි වෙලාවත් පරදත්ත උපජීවියෙක් වෙලා ආපහු ගෙදර ඇවිදින් හිටියොත් එහෙම ආගන්තාන සකම් කරන් කියලා පදයක් තියෙනවා තිරෝකුඩ සූත්‍රයේ. තිරෝකුඩ්ඩේසු තිට්ටන්ති. මේගේ පුද්ගලයා ඒ දරුවන් කෙරෙහි ඇල්මෙන් පරලෝ ගියොත් එහෙම මොකද වෙන්නේ? උපපාතික ප්‍රතිසන්දියක් ලබාගෙන ගෙදරට එනවා. ආවුත් අර අඬනවා දුන්නා වැළපෙනවා පේනවනේ. එතකොට එහෙනම් සැපද දීලා තියන්නේ ආපහු දුක නේද දෙන්නේ? මේගොල්ලෝ මේ මම ගියාට දුකෙන් අඬනවා කියලා එයාත් දුකටපත් වෙනවා නේද? එනිසා මේ මරණාසන්න මොහොතකදී ඔබ දුකටපත් වීමෙන් අනිත් අයගේ පරලෝ ජීවිත දුගතිගාමී කරන පුරුද්ද අතහරින්න කියලායි මේ සූත්‍රයෙන් පෙන්වන්නේ. ඔබට ධර්මයේ තුල දරා ගැනීමේ හැකියාවක් තිබෙනවා නම් අර අනිත් අය වගේ අනිත් වටපිටාවේ ඉන්න අනිත් කට්ටියට මේ තමන්ගේ කෙනෙක් මිය ගියයි ඥාතියෙක් මිය ගියා කියලා ඊතරම් දැවිල්ලක් ඇවිල්ලක් නැහැනේ. අන්න ඒ වගේ ඔබටත් ඒක එහෙම වෙනවා. යුතුයකම් මිටු කරනවා නෙවෙයි. සත්‍ය කතාවක් කියන්නම්. මම දන්න මාතාවක් ඉන්නවා. මේ මාතාව ධර්මශ්‍රවණය කරලා හිත හදාගන්න කෙනෙක් සෑහෙන්න බලාපොරොත්තු නැති විදිහක නැති මොහොතකදී මේ මවගේ පුතණුවන් මේ යනවා සර්පෙක් දෂ්ට කරලා.
මේ අවමගුලේදී අනිත් අය පුදුම විදිහට බලන් ඉන්නවා. මගෙන් වරදක් වුණේ නැහැ කියලා කිසිදු කඳුලකින්තරව දරුවාට සමුදෙනවා අම්මා. අර බලන් ඉන්න ඔක්කොමත් කියනවා මෙහෙම අම්මා කෙනෙක් අපි දැක්කේ නැහැ කියලා. මොකද අනිත් අය හිතන් ඉන්නේ අඬන්න ඕනේ කියලා. නෑ යුතුයකම් මිටු කරන්න ඕන. අඬනවා කියන්නේ තමන් හිතින් හදාගත්ත අර බැඳීම තුල. අන්න එහෙම බුදුදහමේ පෙන්වන්නේ අන්‍යෝන්‍යතාවම ඉටු කළාට ආධ්‍යාත්මික වශයෙන් ගත්තාම ලෝභ දේශ මොහ වශයෙන් බැඳීමකින් තොර වෙන තරමට ගැටුමක් නැහැ. මේවා අපේ ජීවිතයේ අත්දැකීම් වල අපි දකිනවා කියන්න කැමතිනේ අපි ඒවා. ඒ නිසා ඔබටත් මේක මේ මගේ යනකොට තේරෙවි. ඔබේ ධර්මයේ නොදන්න කාලේ ඔබේ සීයා හෝ පියා මිය ගියා නම් එදා ඔබ අඬුව දනුව වැළපෙන හැටි බලන්න. ධර්මයේ තේරුම් අරගෙන ඊළඟ ඥාතියා මිය යනකොට ඒත් අර යුතුයකම් ටික කරાવી අඬන්නේ දොරන්නේ වැළපෙන්නේ නැහැ. අඬන්නේ දොරන්නේ වැළපෙන්නේ නැහැ. හිතට බරක් නැතුව ඉන්න පුළුවන් බව තේරෙවි. අමුත්තක් දැනේවි. අන්න එහෙම දෙයක් මේක. ඒකට හේතුව අර සිතේ ඉන්න කෙනා. සිතේ ඉන්න කෙනා හතුරා නම් ගැටෙන්න යන්නේ නැහැ. මිතුරා නම් ඇලෙන්න යන්නේ නැහැ. දෙකම ප්‍රතිබිම්බයක්. ඒ දෙකෙහි පවතිනා වූ ලෝභ මොහ දේශ මොහ ඉවත් කරපුවාම අපට හඳුනා ගන්න පුළුවෙනි. දැවීමක් තැවීමක් නැතුව. එතකොට අපේක්ෂා නෙමෙයි උපේක්ෂා බවට පත් වෙනවා. ඒ නිසා ධර්මයක් තේරුම් ගැනීම තුළ අපි මේ පවත්වන සම්බන්ධතාව පවත්වන්නේ අනිත් අයත් සමග ඇසෙන් කනෙන් නාසයෙන් ගන්නා වූ අරමුණක් තුළ සිතුවිල්ලක් වශයෙන් තේරුම් ගන්න. ඒ සිතුවිල්ල වෙනයි පුද්ගලයා වෙනයි. පුද්ගලයාට යම් කරදරයක් වෙනකොට සිතුවිලි බැඳින් ඉන්නකොට තමයි මේ වේදනාව දැනෙන්නේ. නමුත් පුද්ගලයාට යුතුයකම් ඉටු කරද්දී අපි මේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් බැඳිලා නැත්නම් පුද්ගලයාට හොඳක් වෙනවා නම් ඒකේ සතුටක් තියෙනවා. නරකක් වෙනවා නම් ඒකට වේර ගන්නත් හදක් තියෙනවා. මරණයක් වුණා නම් ඊට පස්සේ මැරෙන්න එපායි කියලා අඬන්න හෝ පණ දෙන්න හදන එක නෙමෙයි අවසන් කටයුතු කරන්නයි ඕන. එතකොට නකුල මාතාව වගේ එහෙම වෙනකොට ආර්ථික වශයෙන් හැකියාවක් ලබා තිබුණා නම් පවුල ඇද වැටෙන්නෙත් නැහැ. ඒ වගේම මේ කාරණා ටික සැමියාගේ බලාපොරොත්තු බිඳලා නැති එකක් බැවින් ඔහුට බයක් නැතුව පරලෝ යන්න පුළුවන්. මේක පෙන්වලා තිබෙන්නේ පරලෝ යන්න වුණොත් යම් මොහතක අඬන දොරන්න වැළපෙන්න අනේ මාව බේරා ගන්න කියලා කෑ ගහන්න කියලා නෙමෙයි. හිත හදා ගන්න කියන එක. අපි තව ටිකක් මේක පාවිච්චි කරන්න ඕන. මම මේ කීවට මේක ගැඹුරට තව පැහැදිලි කළේ නෑ. තව ටිකක් දුර බලන්න වෙනවා මේක. එතකොට මා කියන්න කැමති මෙන්න මේ අරමුණ කියන කාරණාව පිළිබඳ මීට වඩා ගැඹුරක් අපට දැනෙන්න ඕන. අපිට ජීවිතයක් තිබුණාට මේ ජීවිතේ ගෙනියන්නේ අපි අර පාතබනකොට පයෙන් පයට යනවා වගේ අරමුණෙන් අරමුණට. ඒ අරමුණු කෙරෙහි අපිට ළමා කාලේ සිට එක කරපු අගයන් අනුව තමයි මේ ලාභාලාභ සැප දුක් අවසන් කම්පා හටගන්නේ. ඒ අර ඇලීම නිසා ගැටීම නිසා ඇති වුණ කාරණාව. බන තේරෙන්නේ නැති කාලේ මේ විදිහට ඇලෙන කරුණු යම් ආකාරයේ ඔබ 100ක් ඇති කරගත්තොත් ඔබට දුක් 100ක් ඇති වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා විසාකාවට. එහෙනම් යුතුයකම් ඉටු කරන්න එපායි කියන්නේ නැහැ. අම්ම බලා ගන්න, තාත්තා බලා ගන්න, සීයාච්චි බලා ගන්න. ඒක Tamanගේ සිත තුළ හට ගන්නා වූ ඇල්මක් බවට පත් කරගත්තොත් ඒක Tamanට දුකක් ගෙනත් දෙනවා. සිත තුළ පවතින්නේ පුද්ගලයෙක් නෙමෙයි අරමුණක්. සිත තුළ පවතින්නේ අම්මා නෙමෙයි අරමුණක්. සිත තුළ පවතින්නේ දුව නෙමෙයි අරමුණක්. වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් අරමුණේ පුද්ගලයෙක් නැහැ. අරමුණේ දුක තියෙන්නේ ඒ සඳහා ඇලීම ගැටීම තුළ. ඒ ඇලීම ගැටීම ඇති උනේ ඇයි? අන්න ඒකට තමයි පෘථග්ජන භාවය කියන්නේ. ඒකට කියන්නේ අපි ඒ එන අරමුණේදී අරමුණේ ඇලීම තුළින් ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා හේවත් ඒ මගේ ඒ මගේ ආත්ම වශයෙන් ගත්තයි කියලා. ඒ මගේ ආත්ම වශයෙන් ගැනීම තමයි අපි කරන වැරැද්ද. අන්න එවිට බාහිර ඉන්න පුද්ගලයා වගේම අපේ සිත තුළත් පුද්ගලයෙක් ඉන්නවා. සිතුවිල්ල තුළ. නමුත් අපිට පුද්ගලයා සිතුවිල්ලක් වශයෙන් දකින්න පුළුවන් නම් ඉස්සරහින් ඉන්න පුද්ගලයා දකින්නකොට ඔහුව දකින්නේ අපේ සිතේ පහළන සිතුවිල්ල තුළින්. පුද්ගලයා වෙනයි සිතුවිල්ල වෙනයි. මේක දෙකක් නිසා නේද අපිට මේ දුකක් නැතුව ඉන්න පුළුවන්කමක් තියෙන්නේ හෝ. එක් පුද්ගලයෙකුට දුකක් එනකොට තව කෙනෙකුට දුකක් නැත්තේ මේක දෙකක් නිසා නේද? බාහිර දේම නම් අපිට පේන්නේ ඇහෙන්නේ නම් හැමෝටම එක හා සමාන වේදනාවක් ඇති වෙන්න වෙනවා. එහෙම වෙන්නේ නැහනේ. හරඹයක් මෙතන තියෙන්නේ මේ. එනිසා අපි පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් මේ ජීවන ගමන යනකොට මේවා සමග ඇලෙමින් ගැටෙමින් යනවා ජීවිත අවසානය දක්වා. අන්න එතකොට තමයි ජීවිත අවසානය අතහැර ගන්න බැරි. Tamanටත් අයහපතක්, මේ යන පුද්ගලයාටත් අයහපතක්.
නමුත් අපි දන්නවා කවදා හරි වෙන් වෙන්න ඕන බව. හා සංයෝගා වියෝගන්තා. ඔබ එකට එකතු වුණා නම් කෙලවර වෙන්වීමක් තමයි. එහෙනම් වෙන්වීමට සූදානම් වෙන්න නෙමෙයි පෙන්වන්නේ. එක මව් කුසක නිවුන් දරුවන් වශයෙන් ඉපදුනත් උපදින්නේ තප්පර ගානක් පහ වෙලා මේ යන්නේ වෙනස්මයි. එකට මේ යන්නේ හදිසි අනතුරක් නොවුණු. තනිවම මනිපිය යන්න වෙන්නේ. අනිත් අය ඉතුරු වෙද්දී. එහෙනම් ඒකට මුහුණ දෙන්න ඕන අපි. ඒ මුහුණ දීමේදී තමයි බුදුන් වහන්සේ වදාළ මේ අරමුණට එන එකේ මගේ ආත්මකට ගැනීමේ තියෙන දෝෂය උන්වහන්සේ පෙන්වලා තිබෙන්නේ. ඒකට කියනවා සංඛාරයක් කියලා. ඒක හිතට එන අරමුණට අරමුණ බුදුන් වහන්සේ තුන් ආකාරයකට බෙදලා තිබෙනවා. පව් අරමුණ આવොත් ඒකට අපුඤ්ඤාභි සංකාර කියනවා. පින් අරමුණක් આવොත් පුඤ්ඤාභි සංකාර කියනවා. ධාන අරමුණක් આવොත් ආනිජ්ජාභි සංකාර කියනවා. අවිපදේ යොදන්නේ අරමුණ හටගෙන නැසෙනකොට හේතු ඉතුරු වෙන බැවින්. අන්නේ අරමුණ හටගෙන නැසෙනකොට හේතු ඉතුරු කිරීම අපි අතින් සිදුවෙන්නා වූ දුකට හේතු තැබීමක්. ඒක තමයි පමාව. මෙන්න මේ පමාව හඳුනාගත්ත පුද්ගලයාට මේ පමාව නොවී ඉන්න පුළුවන්. එවිට ටිකෙන් ටික අර අරමුණෙහි පවතිනා වූ ඇලීම ගැටීම ඉවත් වෙලා ගිහින් අරමුණ විතරක් ඉතුරු වෙනවා. බලන්න මේ වචනේ පාවිච්චි කළා. චක්කුණා රූපං දිස්සා uppajjati සුඛං සෝමනස්සං ඒතං සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය එහෙමයි තිබෙන්නේ. යාට රූපයක් දැක්කහම ඔබට සුඛ සතුට උපදිනවා. නමුත් ඒක ඔබ හදාගත්ත සැක සතුට ආකාරයේ එක එකනාට පුද්ගලයාට අර ඒතං සංකතං හේතුඵල කියන්නේ ඒකයි. ඒක රළු දෙයක්. ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. මේ දුකට වඩා යම් උපේක්ෂාවක් ඇද්ද ඒක සුන්දරයි මිහිරි කියලා හිතනවලු එහෙම. මේ හදගත් එකේ දුක තියෙන අපි හදාගත්ත නිසා නමුත් මේක දකිනකොට යම් උපේක්ෂාවක් ඇද්ද ඒක සුන්දරයි මිහිරි. එහෙනම් අර හටගත්ත ඇල්ම ගැටීම අතහැරලා උපේක්ෂාවට එනවා. හිත හුරු කරගන්නවා. එතකොට අර දුක තුනී වෙලා යනවා. මේ හිත හදන කාරණාවක්. ඔය සාමාන්‍යයෙන් ගම්බද විවාහාරයේ තිබෙන්නේ ඔය ලොකු වෙනවා කියලා වචනයක්. මම කතා කරන්නේ මෙහෙම ලොකු වීමක්. සාමාන්‍යයෙන් ඔන්න මවට දරුවන් ලොකුයි. දැන් දරුවෝ පරිස්සම් කරන පනවන වගේ හදනවා. දරුවෙක් බිරිඳක් එක්කලා එනවා. ඊට පස්සේ බිරිඳ ලොකු වෙනවා කියලා කතා කරන්නේ. අම්මා ලොකු නෑ බිරිඳ ලොකු වුණා. අම්මද බිරිඳද ලොකු වැඩියෙන් ඔබට. ඒ ලොකු වෙනවා කියන්නේ ශරීරයෙන් ලොකු වෙනවා නෙමෙයිනේ. අර අගේ වැඩි කරගන්නවා. අන්න මේ ලොකු කුඩා කර ගැනීම තමයි අපට මේ ගැටලුව. අර උපේක්ෂා කියලා කතා කරන එකේදී මවට තියෙන සෙනෙහස වෙනම, දරුවන්ට තියෙන සෙනෙහස වෙනම, බිරිඳට තියෙන සෙනෙහස වෙනම, අසල්වාසීන් දෙල්ලෙන් ගතුක වෙනම, ලෙන් ගතුකම තියෙන්නත් ඕන. ඇතුළතින් ලෝභ වශයෙන්, ද්වේෂ වශයෙන්, මෝහ වශයෙන් බැඳෙන්න ගියොත් තමයි අපට මේ කරදරේ හටගන්නේ. ඒ නිසා මේ කතාව හොඳ පාඩමක් උගන්වලා තියෙනවා මම දකින හැටියට. මුළු මහත් සමාජයේටම. අපි මේ කෙනෙකුගේ ජීවිත අවසාන අවස්ථාවේදී හැමෝම මොකද කරන්නේ? කලබල වෙනවා. ජීවිතේ බේර ගන්නම බලනවා. බේර ගන්න බලන එක තා හොඳයි. බෝධි පූජා තියලා හරි රෝහලට ගිහින් හරි වෛද්‍ය උපදෙස් ලබාගෙන හරි. බැරි නම් බැරි අවස්ථාවක් එනවානේ. බෝධි පූජාවට හෝ සල්ලි කර්මයට හෝ තව මොනවටවත් බැරි අවස්ථාවක් එනවා. එතකොට අනේ මම බේර ගන්න කියලා අකමැත්තෙන් පරලා යන එකද හොඳ? නෑ. මේ දෙගොල්ලම තේරුම් අරන් හිටියානම් එහෙනම් මේගොල්ලොන්ට කරදරයක්වත් නෑ, මේ යන කෙනාට කරදරයක්වත් නෑ. නමුත් අර බැඳීමෙන් හිටියොත් එහෙම මම කොහොමද මේ අය දාලා යන්නේ කියලා අර දෙන්නෙක් සිතුවිල්ලේ ඉන්න කෙනා වෙනයි පුද්ගලයා වෙනයි කියන අවබෝධය නැති වුණාම හිතට දුක්ගින්දරක් එනවා. මේ දුක්ගින්දරෙන් මොකද වෙන්නේ ඊට පස්සේ? වේදනාවෙන් පරලොසපත් වෙලා සමහරට මව්පියන්ටම නැත්තම් දරුවන්ටම කරදරයක් වෙන්න ගෙදර ඇවිදින් පරදත්තු උපජීවියෙක් වෙනවා. ඒ පරදත්තු උපජීවියෝ හදන්නෙම අර ඇල්මෙන් පරලෝ යාම. පරලෝ යන දවසට ඇල්මෙන් තොරව පරලෝ යන්න. යුතුයකම් ඉටු කරලා වෙන් වෙන්න සිදු වෙන බව දැනගෙන ඒ වෙන්වීමේදී මේක සිතුවිල්ලකින් වෙන්වීමක් කරනවම පුද්ගලින්ගෙන් වෙන්වීමක් නෑ කියන එක සදාකාලික එකතු වෙලා ඉඳලා නෑ. අපි සිතුවිලි වලින් තමයි එකතු වෙලා ඉන්න කෙනෙක් තේරුම් ගන්න පුළුවන් නම් අර පෙන්නන මධ්‍යස්ථ ස්වභාවයේදී මේ කියන කලබලෙ ඉන්නේ නෑ. ඔබ ටිකක් හිත හදලා බලන්න. එතකොට තේරෙවි අසනීප වුණොත් ඉක්මනින් බේත් ගේන්න ඕන. රෝහල්ගත කරන්න ඕන. ළඟ ඉන්න ඕන. වියදම් කරන්න. ඒව ඔක්කොමත් කරන්න. ඒව මග හරින්න බෑ. මතක තියා. ඒව මග හරින එක නෙමෙයි මේ පෙන්වන්නේ. නමුත් යමක් සිදු වෙනවා නම් අන්තිම මොහොතේ ඒක අපට නවත්තන්න බැරි නම් අපි වෙනෙන් අඬලා අඬවන්න ගියොත් ඔවුන්ට යහපතක්. අපි අඬන්නේ දොලන්නේ කම්පා වෙන්නේ නැතුව ධෛර්ය සම්පන්නව ඉඳලා මේ සියල්ල ඔහුට අතහැරලා යන්න පුළුවන් මානසිකත්වය ලබා දුන්නොත් ඔහුට අනාගාමී නම් රහතන් වහන්සේ කෙනෙක් වෙයි. සෝවාන් නම් සකෘදාගාමී. සකෘදාගාමී අනාගාමී. වෙනත්නම් පිනින් පරලෝ ගිහින් දෙවියන් අතර හෝ මිනිසුන් අතරවත් උපදී. ඒ නිසා මට පෙනෙනවා ජීවිත අවසානයේදී
ඔවුනොවුන්ගෙන් සමගැනීමේදී මේ නකුල පියතුමා සහ නකුල මාතාව හා සමානව ඔවුනොවුන් අවබෝධයෙන් ඉන්න වෙනවා. ඒක නොවිය යුත්තක් නෙමේ විය යුත්තක්. වෙන් වෙනවා කියන එක. කවුද ඉස්සරලා වෙන් වෙන්නේ? මව වෙන් වුණොත් දරුවන් රැක බලා ගැනීම පියාට පැවරෙනවා. පියා වෙන් වුණොත් දරුවන් රැක බලා ගැනීම මවට පැවරෙනවා. ඒ වගකීමට කර දෙන්න උර දෙන්න හැකියාවක් ඇති වෙලා හිටියයි කියලා ඈ පෙන්නනු ලබන්නේ. ඔබ එහෙමද? නැත්තම් දැම්මම එහෙනම් හැකියාවක් ඇති කරගන්න. ඒ වගේම මේ දරුවන් හිටියයි කියලා මේ සැමියායි හිටියයි කියලා බුදුන්ට දන් දෙන එක, භික්ෂුන් වහන්සේලා වැඩම කරගන්න එක, සිල් සමාදන් වෙන එක, ආධ්‍යාත්මික සංයමයේ වඩන එක එකක්වත් නවත්තලා තියෙනවද නකුල මාතාව? ආධ්‍යාත්මික සමාධියක ඉන්නවයි කියලා කියනවා. ආධ්‍යාත්මික සමාධිය කියන එකේ තේරුම රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම ටික එන්න දෙන්නේ නැතුව යට කරගත් සංසුන් සමාධියක් හදාගන්න ඉන්නවා කියන එක නෙමෙයි. ලෞකික සමාධියක් හදාගන්නවා කියන එක නෙමෙයි. අර ලෝභයන්, ද්වේෂයන්, මෝහයන් තුනී වෙනකොට ස්වභාවයෙන්ම තියෙනවා සංසුන් බවක්. ඒක ස්වාභාවික දෙයක්. ඒක නොසන්සුන්නේ නැහැ. දැන් ඔබ ළඟ තියෙන්නේ නොසන්සුන් වෙන සංසුන් බවක්. බලෙන් සංසුන් කරගත්තට අවශ්‍ය මොහොතට ලෝභ දේශ මොහ ඇවිස්සලා වුණ සංසුන් වෙනවා. ඒ නොසන්සුන් වෙන්නේ බලෙන් යටවත් කරගත්තාම, නමුත් නොසන්සුන් වෙන්න හේතු නැති විට එහෙනම් අටලෝ දහමම ලෝක සිද්ධ වෙයි. අටලෝ දහමට උපේක්ෂා සහගත වුණ දෙන්න පුළුවන් වෙයි. අන්න ඒ විදිහට මේක සිත හදන දහමක් පවතින්නේ. ඒ නිසා අපි අලුතින් හිතමු. දවසක් එනවා. මොකටද? වෙන් වෙන්න. පුළුවනි නම් බෝධි පූජාව තියෙනවා. ඊතා ඉක්මනින් රෝහලට එක්කලා වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා. නමුත් අපි දන්නවා පිළිකා රෝගීන් නැති වෙනවා, වකුගඩු රෝගීන් නැති වෙනවා, හදිසි අනතුරු ඇති වෙනවා. නවත්තන්න බැරි වුණානේ අපට. ඊට පස්සේ ඉසහත තබාගෙන අඬන එකද? ඔවුන්ට පේන්න වැළපෙන එකද අපි කරන්න ඕන? නෑ. දෙගොල්ලන්ටම යහපතක් මම දකින්නේ ඒක. ඔවුන්ට සැකයකින්, බයකින්, චකිතකින් තොරව මේ වචනේ සඳහන් කරන ආකාරයෙන් අපේක්ෂාවකින් තොරව පරලෝ යන්න ඉඩ දෙන්න. අපේක්ෂාවෙන් පරලෝ යන්න එක එපයි කියලා බුදුන් වහන්සේ අදාරලා තිනවා. ඒකෙන් පෙන්වන්නේ දුකටපත් වෙනවායි කියන එක. තමන් යුතුයකම් මිටු කළා. දැන් එහෙනම් මෙතෙක් කල හොඳට කරගෙන ආව ඉස්සරහට කරගෙන ආවි. මගේ යුතුයකම් මිටු කළයි කියලා සෑහීමටපත් වෙලා පරලෝ යන්න වෙනවා. ඒකට අනුග්‍රහ දක්වන්න දරුවන්ට පුළුවන් වෙන්න වෙනවා, බිරිඳට පුළුවන් වෙන්න වෙනවා. බිරිඳගේ පැත්තෙන් නම් දරුවන්ට සහ සැමියාට පුළුවන් වෙන්න වෙනවා. මොකද්ද මේකට උදව් කරගන්න ඕන? මේකට උදව් කරගන්න ඕන හට ගන්නා වූ අරමුණු අල්ලාගෙන නැසීම සහ අල්ලා නොගෙන නැසීම කියලා දෙකක් අපි ළඟ සිදු වෙනවා. සංසාරේ පුරුදු කරේ අරමුණු අල්ලාගෙන නැසෙන්න. ඒ නිසා ඒකට කියනවා මඤ්ඤමානේ හේවත් මමත්වෙන් ගැනීම කියලා. මෙන්න මේ නරක පුරුද්ද, මේ පෘථග්ජන පුරුද්දට අපි ආයුබෝවන් කියන්න ඕන. අරමුණු ස්වභාවිකත්වය හටගෙන නැතෙන එකමයි. හටගෙන නැසෙද්දී අල්ලා ගන්න පුරුද්ද අතහරින්න පුළුවන් නම් අල්ලා නොගැනීමෙන් නැසෙනවා. අල්ලා නොගැනීමෙන් නැසීමේදී අනාගත උත්පත්තියක් ලබන්න හේතු ඉතුරු නොවෙනවා. ඒකට කරනවා කර්මක්ෂය වෙනවයි කියලා. එහෙම නැත්නම් සිත හුරු කරනවයි කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා අනිත්‍ය භාවිතය කියලා. මම දකින අනිත්‍ය නම් තියෙන්නේ එතන තමයි. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හට ගන්නා වූ අරමුණක් හටගෙන නැසෙන එක අනිත්‍ය නෙමෙයි. හටගෙන ලෝභ දේශ මොහ වශයෙන් අරගෙන නැසෙනකොට අනිත්‍ය දේ නිට්ටය කොට අරන් තියෙන්නේ. ඒ නිසා තමයි දුක එන්නේ. නමුත් හටගෙන ලෝභ දේශ මොහ වශයෙන් ගන්න නැතුව නැසෙනවා නම් ඒකට කියනවා අනිත්‍ය කියලා. එහෙනම් මේ මම අන්තිමට පෙන්වන්න උත්සාහ කරන්නේ ගෙවල් තියෙනවා, දොරවල් තියෙනවා, ඉඩකඩම් තියෙනවා, යාන වාහන තියෙනවා, සැප සම්පත් තියෙනවා, දරුවන් සියල්ල තියෙනවා. ඒ තමයි ජීවිතේට අපේක්ෂා නැත්තම් ජීවිතය එකතු කරගන්න ඕන නැත්තම් අපි හදාගත්ත දේවල්. ඒවා අතහරින්න කියලා අපි කාටවත් කියන්නේ නැහැ වගේ. නමුත් මේ ඔක්කොම ඒ දණ්ඩ විතරයි. ඒ කියන්නේ ආර්ථික සමෘද්ධිය ලබාගෙන ලෞකික ආභුද්ධිය සඳහා තමයි මේ සියල්ල තියෙන්නේ. සිත හදාගන්න බැරි වුණාම ඒ දණ්ඩ පල්ලට වැටෙනවා වගේ අන්තිම මොහොතට මේවම පරලෝකමට දුක් පිණිස හේතු වෙනවා. අන්න මේවා අපිට මේ ධර්මයේ සරණ ගන්න පුළුවන් නම් සංස්කාරයන්ගේ අනිත්‍ය කියන ධර්මතාවය අපිට පුළුවන්කමක් තියෙනවා ඒ වගේ සිදුවෙන මොහොතේදීත් කලබල නොවි ඉන්නට. මොකද එදා ඉඳලා අද දක්වාමත් මොකද වුනේ? මව්පියන් දරුවන් හැදුවා. මව්පියන් මහලු වෙලා පරලොස්පත් වුණා. නැත්නම් අකාලේ මරණයටපත් වුණා. කවුරු හරි ජීවත් වෙලා ඉතුරු වෙච්ච කෙනෙක් ඉන්නවද? යථාර්ථය ඒක නේද අවසානයේදී. එහෙනම් ඒකට මුහුණ දෙන්නේ අඬමින් දොඩමින් වැළපෙමින් අපට සහ පරලෝකෙ දෙන්නටම අයහපතක් වෙන ආකාරයෙන් නම් අපි ධර්මයේ සරණ අරන් නැහැ. හිත හදා ගන්න කියලා කියන්නේ අන්න ඒකයි මේකෙදී. සිදුවීම වෙනයි අපේ හිතට දැනෙන ආකාරය වෙනයි. සිදුවීම සිදු වුණාවයි අපේ හිත කම්පණයටපත් කරගන්න නැති වෙන්න අපට බුදුන් වහන්සේ වදාළ මේ අරමුණක් අල්ලා නොගෙන නැසීම කියන කාරණා අප හුරු කරන්න වෙනවා. චිත්ත අභ්‍යන්තරයේ තිබිලා එන්නා වූ ශෝකාලාපය ඉවර කරන්න වෙනවා. ඔය යම් සිද්ධියකදී ඔබ ශෝක වෙන්නේ ඒ සිද්ධිය නිසා නෙමෙයි චිත්තාභ්‍යන්තරයේ තිබෙනා වූ එකතු කරගත්ත කාරණා ටික නිසා. මේක තියෙන්නේ හොඳ ලස්සන තැනක.
ඒක තේරුම් ගන්න පුළුවන් නම් මම හැමදාමත් කියනවා සූත්‍රය කියන්නම් කිරුරුක්කෝපම සූත්‍රය පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. මේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ඊට ලස්සන උපමාවක්. ಭಾರತයේ තියෙන කිරි තියෙන ගස් උදව් කරන මේක කියලා තියෙන්නේ අපි ගම්මු ලංකාවේ. කිරි තියෙන නුග ගස හරි නැත්නම් කොස් ගස හරි. බීජයෙන් පැලවිලා අවුරුදු 15ක් විතර තරුණ ගසක් බවට පත් වෙනවා. කොළයක්වත් කවුරුත් කැඩුවේ නැත්නම් ඇතුළත කිරි ගබඩා වෙලා තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. නමුත් මේ ගහට කැටේරියකින් පොරව පහරක් කැටේරි පාරවල් පහක් කෙටුවොත් පහෙන්ම ගහ ඇතුලේ තියෙන කිරි එනවා. ඒ තියෙන නිසානේ එන්නේ. ඔබට උපමා කරගන්න පුළුවන්ද මේ ඇසයි කනයි නාසයි දිවයි කායයි මේ පස්පොළ කියලා? ඒකට හම්බෙන අරමුණ කෙටේරි පාර වශයෙන් දකින්න පුළුවන්ද ඔබට? තමන්ගේ ඇතුලේ තියෙන ශෝකේ මේ විඳවන්නේ කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්ද? ගහ ඇතුලේ තියෙන කිරි වගේ තමන් හදාගත්ත ශෝකයෙන් විඳවන ඇරුණාම එහෙම නැත්නම් කිරි නැත්නම් කෙටේරියෙන් කෙටුවට කිරි එන්නේ නැහැ කියලා තියෙනවා. අන්න ඒ වගේ තමන් හදාගත්ත මමත්වෙන් ගැනීම නැත්නම් බාහිර සිද්ධි සිදු වුණාට අපට ශෝකයක් නැහැ. දුකක් නැහැ. අටලෝ දහම එදස් සිදු වෙනවා අදස් සිදු වෙනවා ඉදිරියටත් සිදු වෙනවා. ඒ නිසා මේ සිද්ධිය තේරුම් අරගෙන ඒක ජීවිතේ දෙකක් වශයෙන් තේරුම් අරගෙන සිද්ධිය සහ සිදුවීම සහ අපේ හිත දෙකක් වශයෙන් තේරුම් අරගෙන සිදුවීම වළක්වන්න අපි උත්සාහ කරන්න ඕන නැහැ. නමුත් අපට සිතින් දරා ගන්න පුළුවන් ශක්තියක් එනවා. එතකොට අන්න ඒ අභ්‍යාසයේ නැත්නම් ඒ පළපුරුද්ද තමයි මේ සූත්‍රය තුළ දීලා තියෙන්නේ. මේක අනිත් පැත්තට ගන්නත් පුළුවන් වුණා. මෙතන බිරිඳ තමයි සැමියාව අස්වසන්නේ. නමුත් බිරිඳ ඉක්මන් වුණා නම් සැමියාටත් මේ අස්වැසීම කරන්න පුළුවන්. තේරෙනවද ධර්මයේ කියන දේ දැනගැනීමේ අවශ්‍යතාවය අන්තිම මොහොතේදී? අන්තිම මොහොතේදී දැනගන්න බෑ. ධර්ම ශ්‍රවණය කරලා පාසල් අධ්‍යාපනය ගන්නවා වූ බාහිර වස්තුන්ගේ අනිත්‍ය කියලා පැත්තකින් තියලා සංස්කාරයන්ගේ අනිත්‍ය නුවණින් බලන්න ඕන කියන කාරණාව තේරුම් ගැනීමේදී අපට මේ අනිත්‍ය බැලීමේදී දුක්කට හේතු ඉතුරු නොවි අවසන් වෙන සංසුන් සමාධියකට යන්න පුළුවන් කියලා තේරුම් ගන්න පුළුවන්. අන්නේ තේරුම් ගැනීම ඔබ හැම දිනාට මේ ජීවිතයේ සම්බන්ධතා සුහදව පවත්වාන යන්න. වියෝග වුණායි කියලා ඒක අඬන උදරන්න වැළපෙන්න මැරිලා වැටෙන දෙයක් සිදු නොවෙන්න. අර අනිත් සම්බන්ධතාවයක් නැති අය දුකක් නැතුව ඉන්නවා වගේ ඔබටත් යුතුයකම් ඉටු කරමින් දුකක් නැතුව ඉන්න පුළුවන් තැනට හදන්න පුළුවන්. එහෙම නෙමෙයි අපි හිතන්නේ අම්මා මැරුණාම අඬන්න දොඩන්න වැළපෙන්න ඕන. තාත්තා මැරුණාම අඬන්න දොඩන්න එහෙම ඒකයි manussකම කියලා කල්පනා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කාතත්ත පරිදේවනා මොකටද වැළපෙන්නේ කියලා අහලා තියෙනවා නේ. යුතුයකම් ඉටු කළා නම් එහෙනම් hina වෙන්න පුළුවන්කමක් තියෙනවා. අඬන්න නෙමෙයි තියෙන්න ඕන. මෙන්න මේ කරුණු තේරුම් ගන්න මේක උපයෝගී කරගන්න. වර්තමාන සමාජය නිසා මේ ජීවිතයේ අවසානයේදී මෙන්න මේ කියන தත්වයන්ගෙන් සමුගන්න සිදුවෙන විට Tamanට දුකක් සැපක් නැතුව සමුගන්න පුද්ගලයාට මේ පිළිබඳව අපේක්ෂා සහගතව පරලොව නොයන්ට හිත හදන්න පුළුවන් මට්ටමට අපි දියුණුවක් ඇති කරගනිමු. ධම්මස පාදා ගැනීමෙන් බුදු පියාණන් වහන්සේ හෙළි කර වදාළා වූ මේ ධර්මයේ සරණින් ජීවිතේ මීටත් වඩා අර්ථවත් කරගන්න, සැනසෙලිදායක කරගන්නට, ගැටුම් අවම කරගන්නට බුදුන් වහන්සේ වදාළ සංසුන් සැනසීම ජීවිතය තුළ විඳ ගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිස් වේවා හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද දවසේ ධර්මදේශනාවේ පින්බර දායකත්වයේ දරන්නේ හලාවත ලංසියාවත්ත සුනිල් ගාමිණී සමරවීර මැතිතුමා ප්‍රධාන පවුලේ සියලු දෙනා, පර්ලෝසපත් එම්.බී. ජේමිස් අප්පුහාමි සීයා, ආර්.කේ. ජේන්නෝනා මෙත්තනිය, සමරවීරාරච්චිගේ තේමිස් අප්පුහාමි මහත්මයා, ඒ වගේම සමරවීරාරච්චිගේ දොන් පියදාස ආදරණීය පියාණන්, එම්.බී. චන්ද්‍රාවති ආදරණීය මෑණියන් සහ සුජීවත්ව සිටින සියලුම ඥාතීන්, සහෝදර සහෝදරයන්ට, දරු මොණබුරු මිනිබිරියන්ට, සියලුම හිතවතුන්ට මේ භවයේදීම නිවන් සුව ලබා ගැනීම පිණිස මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මෙම ධර්මදේශනාවේ දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ හලාවත ලංසියාවත්ත සුනිල් ගාමිණී සමරවීර මැතිතුමා ප්‍රධාන පවුලේ සියලු දෙනා. මේ සෑම දෙනෙක්ටම අපි නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. සුනිල් ගාමිණී සමරවීර මැතිතුමා ප්‍රධාන පවුලේ සියලු දෙනාට, මේ පරලෝකීය සියලු දෙනාට අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ සඳහා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට. ධර්මදේශනාව කරවා ගැනීමෙන්, දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් අනුග්‍රහක බෞතුන්ගේ නාමලේඛනයෙන් සඳහන් වුණා වූ මව්පිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදීන් හැම දෙනාට උපහාර පිණිස වේවා. යමෙක් පරලෝකස් පිනින් මදව පින් බලාපොරොත්තු අසත් නම් ඒ හැම දෙනාට පින් අවශ්‍ය නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුඛී සුවපත් කරගනිත්වා.
ඒ ජීවිතය සපවත් කරගෙන එතනින් මිදී මනුස්ස ජීවිතයක් ලබාගෙන ඒ ජීවිතවලදී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලබා ත්‍රිලක්ෂණී වැනි දහම් කරුණක ගැඹුර රටහා ගන්නට අවශ්‍ය නොවන මුහුකුරා යාමේදී ඒ හැම දිනාටමත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සම්පත් පිණිස හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබ හැම දිනාටම සහ සවන් දුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් විමන් රැකියා ආදී කටයුතු යහපත් වූ අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයේ පිණිස හේතු වේවා. පවතිනා වූ රෝග පීඩාවක් ඇතනම් අවම කරගන්නට ලැබේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් බෙන් වේවා. බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයන් ලැබේවා. ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ත්‍රිලක්ෂණ නම් වූ ධර්ම කරුණේ ප්‍රායෝගික බව අවබෝධ කරගන්නට ලැබීම තුළින් ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සම්පත්තියෙන් සාක්ෂාත් කරගන්නටත් හේතු වාසනා වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න අදිෂ්ඨාන කරගන්න. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. ධර්මදේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්වැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබට පිළිවන් මෙවැනිම අර්ථාන්විත ධර්මානුශාසනාවකට සවන් දෙන්න අද රාත්‍රිය 8ට ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද සූරියගොඩ සිරිධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. රාත්‍රිය 8ට රාත්‍රියේ ධර්ම දේශනාව